විෂන් නිඩියු ශ්‍රී ලංකා YouTube චැනලය සමඟ එකතු වෙන ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය පෙළ විද්‍යාව මූලික කර ගනිමින් අද දිනෙත් අප සුවිශේෂී පාඩමක් ඔගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අයට වගේම අලුතෙන් 10 වන ශ්‍රේණියේ විද්‍යාව විෂය හදාරන අපේ නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වන පාඩමක් තමයි ජීවී රසායනික පදනම. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අයට ගොඩක් අමතක වෙච්ච පාඩමක් තමයි ජීවී රසායනික පදනම. 10 වන ශ්‍රේණියේ පළමු පාඩම මේක ජීව විද්‍යාව පාඩමක්. අප මූලිකව මෙම පාඩම මාතෘකා තුනක් යටතේ එනම් වීඩියෝ මාලාවන් තුනක් යටතේ ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. අලුතෙන්ම 10 වන ශ්‍රේණියට ආපු නංගිලා මල්ලිලාට මේ පාඩම ඉතාමත් වැදගත් වෙනවා. මේ අද වීඩියෝ තුලින් ලබා ගන්න දැනුම. හරි. අපි යනුව මුලින්ම මෙම පාඩමේ විමසා බලමු සෛලය පිළිබඳව. ඔබත් මමත් දන්නා පරිදි සෛලය කියන්නේ සියලුම ජීවීන් නිර්මාණය වෙලා තියෙන සියලුම ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය. හැම ජීවියෙක්ම නිර්මාණය වෙලා තියෙන්නේ සෛල වලින්. සෛල වලින් තොරව අපිට ජීවියෙක් නැත්තම් ජීවය පවතිනවා කියලා කියන්න බෑ. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය තැනුම් ඒකකය වන්නේ සෛලය. මේ පාඩමේ සෛලයට අපි සජීවී පදාර්ථය කියලාත් කියනවා. ඒකත් ඔලුවට දාගන්න සෛලවලට සජීවී පදාර්ථය කියලාත් කියනවා. දැන් ඕගොල්ලන්ට පේනවා පහත රූප දෙකක්. ඒ රූප දෙකෙන් පෙන්වන්නේ මූලික වශයෙන් සෛල. ඔය රතු පාටට පෙන්වන්නේ රතු රුධිරාණු සෛල. මිනිසාගේ ඔක්සිජන් පරිවහනය කරන දායක වන සෛල වර්ගයක්. දෙවන රූපයෙන් ඔබට පෙනෙන්නේ සාමාන්‍ය දර්ශීය සෛලයක්. කියන්නේ සෛලයක ව්‍යුහය. සෛලයක් කියන්නේ අන්වීක්ෂීයයි. අන්වීක්ෂයෙන් තමයි බලන්න ඕනේ. මේ සෛල ගැන කතා කරොත් සෛලවල විශේෂයෙන්ම මූලද්‍රව්‍ය හම්බ වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පරිසරයේ ස්වභාවිකව හම්බ වෙච්ච මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ තියෙනවා. ඒ මූලද්‍රව්‍ය අණු දෙක අතරින් 25ක් පමණ ජීවීන්ගේ දේහය තුල, ඒ කියන්නේ සෛල තුල අඩංගු වෙනවා. ඒ කියන්නේ ජීවීන්ගේ දේහය තුල සෛලවල මූලද්‍රව්‍ය 25ක් තියෙනවා. ඒ 25 අතරිනුත් ප්‍රධාන තැනක් ගන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය. පොඩ්ඩක් බලන්න මේ මූලද්‍රව්‍ය වල සංකේතات එක්ක. එහෙනම් ජීවීන්ගේ සජීවී පදාර්ථයේ ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය 25ක් තියෙනවා. 25 අතරින් ප්‍රධානම මූලද්‍රව්‍ය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය. ජීවීන් හැදිලා තියෙනවා මේ මූලද්‍රව්‍ය වලින්. ජීවීන්ගේ සෛලවල සජීවී පදාර්ථයේ මේ මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඒක ඊට වැදගත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්, ෆොස්ෆරස්. මේ මූලද්‍රව්‍ය තමයි ප්‍රධානම වෙන්නේ. දැන් අප ඉන්නතුරුව සාකච්ඡා කරනවා ඉතා වැදගත් බහුවර්ණ ප්‍රශ්නයක්. දැන් ඔබට පෙනෙනවා මම වැදගත් ලෙස කරුණු තුනක් සඳහන් කර තිබෙනවා. ජීවීන්ගේ සෛලවල මූලද්‍රව්‍ය තියෙනවා. ඒ මූලද්‍රව්‍ය වලින් අහන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්නයක් තමයි මම දැන් සාකච්ඡා කරන්නේ. දැන් විභාගයට ඇහුවොත් ස්කන්ධයේ අණුව, බර අණුව වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය මොකක්ද කියලා, එතකොට ඔයා ධාරණය කරගන්න ඔක්සිජන් කියලා. ඒ වගේම විභාගයේ ඇහුවොත් සංඛ්‍යාව අනුව ජීවීන්ගේ සෛලවල වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය කුමක්ද කියලා ඔයා දැනගන්න ඕනේ හයිඩ්‍රජන් කියලා. ඒ වගේම ප්‍රශ්නයකට අහවොත් ජීවීන්ගේ දේහයේ ජීවීන්ගේ සෛලවල පවතින ප්‍රධානම මූලද්‍රව්‍ය කුමක්ද කියලා, එතකොට ඔයා උත්තරයට දෙන්න ඕනේ කාබන් කියලා. එතකොට ඔයා විශේෂයෙන් මතක තියාගන්න සෛලවල නැත්නම් සජීවී පදාර්ථයේ මූලද්‍රව්‍ය තියෙනවා. ඒ මූලද්‍රව්‍ය වලින් බර අණුව, ස්කන්ධය අණුව සැලකුව විට වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍ය වෙන්නේ ඔක්සිජන්. පෙළ පොතේ පළවෙනි පිටුවේම එය සඳහන් කර තිබෙනවා. දැන් අප ඉන්න අනතුරුව විමසා බලන්නේ මෙම රූපය. මෙම රූප සටහන තුලින්ද පැහැදිලි වෙනවා ස්කන්ධයේ අණුව, බර අණුව වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන් බව. 61ක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්ත ජීවීන්ගේ සෛලවල මූලද්‍රව්‍ය තියෙනවා. මෙම මූලද්‍රව්‍ය එකතු වෙලා ජීවීන්ගේ සෛලවල නිර්මාණය වෙනවා සංයෝග. සංයෝග වලට අපි තවත් නමක් කියනවා අණු කියලා. මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදෙනවා. දැන් මේ පහත දැක්වෙන රූපයෙන් ඔබට අවබෝධ කරගන්න පුළුවන් සංයෝගත් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා.
ඒ තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. කාබනික සංයෝග කියන්නේ මොනවද? ඒවයේ කාබන් අන්තර්ගත වෙනවා. අකාබනික සංයෝග කියන්නේ මොනවද? ඒවයේ කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වන්නේ නැහැ. කාබනික සංයෝග යටතේ අපිට ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ 4ක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රධාන කාබනික සංයෝග මොනවද? ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල. මම නැවත කියන්නම් කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල. ඒවා පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න වෙනවා. අකාබනික සංයෝග යටතේ අපිට ජලය අධ්‍යයනය කරන්න වෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ජීවීන්ගේ සෛලවල මූලද්‍රව්‍ය තිබ්බා. ඒ මූලද්‍රව්‍ය එකතු වීමෙන් නිර්මාණය වෙච්ච සංයෝග තියෙනවා. සංයෝගවලත් ප්‍රධාන වර්ග දෙකයි කාබනික සහ අකාබනික. අපි දැන් පළමුව විමසා බලමු කාබනික සංයෝග ගැන. එහෙනම් අපිට මුලින්ම කාබනික සංයෝග යටතේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා කාබෝහයිඩ්‍රේට ගැන. කාබනික සංයෝග යටතේ ප්‍රධාන කාණ්ඩ 4ක් තිබ්බා. ඒ හතරෙනුත් සුලභම කාබනික සංයෝග කාණ්ඩය වෙන්නේ. ඒ කියන්නේ පෘථිවියේ වැඩිපුරම තියෙන කාබනික සංයෝග කාණ්ඩය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරොත් විශේෂයෙන්ම ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් තමයි කාබෝහයිඩ්‍රේට් නිපදවන්නේ. කාබෝහයිඩ්‍රේට් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. ඒක පාඩම් කරගත යුතුයි. ඒ වගේමයි මේ කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය සෑම විටම 2:1 කියන අනුපාතයක් තියෙනවා. මම මේ සඳහන් කරන්නේ කාබෝහයිඩ්‍රේට් වල පොදු ලක්ෂණ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් හැදිලා තියෙන්නේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1යි. ඒ වගේමයි සාමාන්‍ය පෙළ මට්ටමින් අපි කාබෝහයිඩ්‍රේට් වලට පොදු අණුක සූත්‍රයක් ලබා දෙනවා. බලන්න ඔයගලන්ට ඒක පේනවා. පොදුවේ මේ කාබෝහයිඩ්‍රේට් වල දෙන පොදු අණුක සූත්‍රය තමයි CxH2OY. ඒක ඔයගොල්ලෝ පාඩම් කරගන්න. මොකද මේ බහුවර්ණ ප්‍රශ්නවල අහනවා. මේකට අපි කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය. ඕනෑම කාබෝහයිඩ්‍රේට් එකකට අපිට මේ සූත්‍රය ගන්න පුළුවන්. මේ සූත්‍රය ඔබට පෙනෙනවා x සහ y ලෙස ඉංග්‍රීසි අක්ෂර තියෙනවා. ඒ ඉංග්‍රීසි අක්ෂර තියෙන තැන්වලට අපිට ඉලක්කම් ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ 3ට වඩා වැඩි ඉලක්කම්. එහෙනම් මොනවාද කාබෝහයිඩ්‍රේට්? පෘථිවියේ තියෙන සුලභතම කාබනික සංයෝග කාණ්ඩය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි කාබෝහයිඩ්‍රේට් නිපදවන්නේ. ඒවැය මූලද්‍රව්‍ය ගැනත් ඔබ අවධානය යොමු කරන්න. හරි. දැන් ඉන් අනතුරුව අප සාකච්ඡා කරමු කාබෝහයිඩ්‍රේටත් යලි උප කාණ්ඩ 3කට අපිට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලත් වර්ග තියෙනවා. ඔබට දැන් පෙනී යනවා කාබෝහයිඩ්‍රේට අප ප්‍රධාන වර්ග 3කට බෙදා දක්වනවා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල වර්ග 3යි. මොනවද? පළවෙනි වර්ගයේ වන්නේ මොනොසැකරයිඩ්. දෙවන වර්ගයේ වෙන්නේ ඩයිසැකරයිඩ්. තුන්වන වර්ගයේ වෙන්නේ පොලිසැකරයිඩ්. මොනවද ළමයි මොනොසැකරයිඩ් කියන්නේ? කාබෝහයිඩ්‍රේට නිර්මාණය වෙලා තියෙන කුඩාම සරලතම ව්‍යුහ වන්නේ මොනොසැකරයිඩ්. බලන්න මොනොසැකරයිඩ් වලට උදාහරණ මම දීලා තියෙනවා. මේවා පාඩම් කරන්න ඕනේ අනිවාර්යෙන්. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. මේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියන උදාහරණ සියල්ලක්ම මොනොසැකරයිඩ් වෙනවා. ඒවා සීනි විශේෂ. ඒවා සියල්ලක්ම මොනොසැකරයිඩ් වෙනවා. කාබෝහයිඩ්‍රේට් වල සරලතම සීනි විදියට අපි සලකන්නේ මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. බලන්න ඩයිසැකරයිඩත් උදාහරණ 3ක් මම පෙන්වා දී තිබෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් ලෙස. මොනොසැකරයිඩ් රාශියක් එකිනෙක නිර්මාණය වීමෙන්, එකිනෙක බැඳීමෙන් පොලිසැකරයිඩ් නිර්මාණය වෙනවා. පොලිසැකරයිඩ් විදියට මම පිෂ්ඨය ඒ වගේමයි සෙලියුලෝස්, ග්ලයිකෝජන් පෙන්වා දී තිබෙනවා. අප දැන් කතා කරමු මොනොසැකරයිඩ් පිළිබඳව. කාබෝහයිඩ්‍රේට් වල එක්තරා වර්ගයක් මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකක. ඩයිසැකරයිඩ් හදන්නේ, පොලිසැකරයිඩ් හදන්නේ මොනොසැකරයිඩ්. මේ මොනොසැකරයිඩ් අපි බොහෝ විට හඳුන්වනවා සරල සීනි විදියට. මේවා වතුරේ හොදට දිය වෙනවා.
ස්පටික ස්වරූපයක් තමයි ගන්නෙ. පැණි රසකින්ද යුක්ත වෙනවා. උදාහරණ මතක තියාගන්න ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් තමයි මේවා ප්‍රධාන උදාහරණ වෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වල තියෙන වර්ග වලින් සරලතම වර්ගය වෙන්නේ මොනොසැකරයිඩ්. හරි. අපි දැන් ඉන්න අනතුරු විමසා බලමු මේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් වල භාවිත. ඔගොල්ලෝ ග්ලූකෝස් අහලා ඇති. ග්ලූකෝස් වල වැදගත්ම කරුණ තමයි ළමයි ග්ලූකෝස් දායක වෙනවා සෛලීය ශෝෂණයට. ඒක ඔබ අවධානය යොමු කරන්න. සෛලීය ශෝෂණයට ග්ලූකෝස් වැදගත්. ඒ වගේමයි සියලුම කාබෝහයිඩ්‍රේට් බොහොමයක් පිෂ්ඨමය කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වුණාම අවසානයේදී ලැබෙන්නේ ග්ලූකෝස්. ඉදුණු පළතුරු වලත් ග්ලූකෝස් තියෙනවා. දෙවෙනියට අපි කතා කරොත් ෆ්‍රුක්ටෝස්. ඒකත් මොනොසැකරයිඩයක්. ෆ්‍රුක්ටෝස් වලට කියන විශේෂ නමක් තියෙනවා පළතුරු සීනි. විශේෂයෙන්ම අබ්බ වගේ ඉදුණු පළතුරු වල ඒ පැණි රසට හේතු වන්නේ ෆ්‍රුක්ටෝස්. ඉන් අනතුරු අපි විමසා බලමු ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් කියන්නේ ළමයි මොනොසැකරයිඩයක්. ඒක බොහෝ විට කිරි වල තමයි අන්තර්ගත වන්නේ. එහෙනම් ඔබට දැන් පැහැදිලි වෙනවා කාබෝහයිඩ්‍රේට් වර්ග තුනකට තිබ්බා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඒ යටතේ මොනොසැකරයිඩ් වල ලක්ෂණ අපි කිව්වා. සයවැ උදාහරණ සාකච්ඡා කරා. දැන් අපි විමසා බලමු ඩයිසැකරයිඩ් ගැන. කාබෝහයිඩ්‍රේට් වල දෙවෙනි වර්ගය. මොනොසැකරයිඩ් අණු දෙකක් එකිනෙක එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඩයිසැකරයිඩ් හොදින් ජලයේ දිය වෙනවා. ඒ වගේම ඒවා ස්පටික ස්වරූපයකින් යුක්තයි. ස්පටික ස්වරූපයක්. ඩයිසැකරයිඩ් ළමයි ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. මොනවද ඒ වර්ග තුන? මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. පාඩම් කරගන්න. ඩයිසැකරයිඩ් අපි මෙහිදී කලින් සාකච්ඡා කරා. ඔබට මතක ඇති කාබෝහයිඩ්‍රේට් වල වර්ග තුනක් තිබ්බනේ. ඒ යටතේ ඩයිසැකරයිඩ් වර්ග තුනයි. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. ඕනෑම ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. දැන් බලන්න ඔබට පෙනෙනවා මෝල්ටෝස් හැදෙන්නේ කොහොමද? ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. සුක්‍රෝස් නිර්මාණය වෙන්නේ කොහොමද? ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි කියන මොනොසැකරයිඩ් අණු එකතු වෙලා. ලැක්ටෝස් නිර්මාණය වෙන්නේ කොහොමද? ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි කියන මොනොසැකරයිඩ් අණු දෙක නිර්මාණය වෙලා. මේක පාඩම් කරගන්න. මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් දෙන්නේ. සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි එකතු වෙලා. ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි එකතු වෙලා. එහෙනම් ප්‍රධාන ඩයිසැකරයිඩ් තුනයි ඒ මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මේ ඩයිසැකරයිඩ් නිර්මාණය වෙද්දී ජල අණුවක් පිටවීමත් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ බලන අවසානයේ මම සමීකරණයක් පෙන්වා දී තිබෙනවා. ඒ සමීකරණ ඔබට පෙන්නනවා C6යි H12O6යි කියලා. ඒ පොදුවේ ළමයි මොනොසැකරයිඩ් වල සූත්‍රය. මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා නිර්මාණය වෙනවා ඩයිසැකරයිඩ්. ඒ වගේමයි ජලයේ පිටවීමත් සිද්ධ වෙනවා. එහෙනම් ධාරණය කරගන්න කාබෝහයිඩ්‍රේට් වල දෙවෙනි වර්ගයේ වෙන්නේ ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකිනෙක එකතු වෙලා. අපි දැන් විමසා බලමු ඉන්න අනතුරුව ඩයිසැකරයිඩ් වල භාවිත. ප්‍රධාන භාවිත විදියට බලන්න මෝල්ටෝස්. ළමයි මෝල්ටෝස් වල ප්‍රධානම භාවිතය වෙන්නේ පෙරෝහණය වන බීජවල. බීජයක් පැලවෙද්දී ඒ බීජයේ සංචිත ආහාරයක් විදියට මෝල්ටෝස් ක්‍රියාත්මක වෙනවා. ඉන් අනතුරුව සුක්‍රෝස් ගැන කතා කරොත් විශේෂයෙන්ම සීනි වල පවතින්නේ සුක්‍රෝස්. රතු සීනි වේවා සුදු සීනි වේවා ඒවැය පවතින්නේ සුක්‍රෝස්. ඒ වගේමයි ශාක වල පවතිනවා විශේෂ පටකයක් ෆ්ලෝයම පටකය කියලා. ඒ ෆ්ලෝයම පටකයේ පරිවහණය වෙන්නේ සුක්‍රෝස්. ඉන් අනතුරුව අපි විමසා බලමු ලැක්ටෝස්. මේ ලැක්ටෝස් ඉතාමත් වැදගත්. ක්ෂීරපායි සත්වයන්ගේ කිරිවල අන්තර්ගත වන්නේ ලැක්ටෝස්. වෙන වචනයකින් කිව්වොත් මව් කිරිවල පවතින ප්‍රධාන ආහාරය කුමක්ද කියලා ඒ ලැක්ටෝස්. මම දැන් භාවිත තුන කිව්වේ භාවිත තුන තමයි ප්‍රධානම සාධක වෙන්නේ. සුක්‍රෝස් සීනි වල පවතිනවා. ලැක්ටෝස් ක්ෂීරපායි සත්වයන්ගේ කිරිවල පවතිනවා. දැන් අපි ඉන්න අනතුරුව විමසා බලමු තුන්වන වර්ගය. ඔබට මතක ඇති කාබෝහයිඩ්‍රේට් වල වර්ග තුනයි. ඒ යටතේ තුන්වන වර්ගයේ පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් කියන්නේ ළමයි අපි මුලින් කතා කරපු මොනොසැකරයිඩ් අණු රාශියක් එකිනෙක බැඳීමෙන් නිර්මාණය වන ව්‍යුහයක්. පොලිසැකරයිඩ් සාමාන්‍ය වතුරේ දිය වෙන්නේ නැහැ.
ඒ වගේම ඒවා ස්පටික රූපී ස්වභාවයක් ගන්නෙත් නැහැ. ඔබට මතක ඇති පොලිසැකරයිඩ් වර්ග 3ක් තිබ්බ උදාහරණ. ඒ තමයි සෙලියුලෝස්, පිෂ්ඨය සහ ග්ලයිකෝජන්. මේ කියන සියලුම පොලිසැකරයිඩ් නිර්මාණය වෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක්. මෙහි මොනොසැකරයිඩ් විදියට ක්‍රියාත්මක වන්නේ ග්ලූකෝස්. සෙලියුලෝස් වේවා, පිෂ්ඨය වේවා, ග්ලයිකෝජන් වේවා මේ සියල්ලක්ම පොලිසැකරයිඩ්. ඒවා හැදිලා තියෙන කුඩාම තැනුම් ඒකකයේ වෙන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් අණු රාශියකින් තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. දැන් ඉන් අනතුරු අප සුපුරුදු පරිදි සාකච්ඡා කරමු මේ කලින් සඳහන් කරපු පොලිසැකරයිඩ් වල භාවිත. සෙලියුලෝස් ගැන කතා කරාම සෙලියුලෝස් පාඩම් කරගන්න විශේෂයෙන්ම ශාකවල සෛල තියෙනවා. ඒ ශාක සෛලවල තියෙනවා ළමයි සෛල බිත්තිය නැමැති ව්‍යුහයක්. ඒ සෛල බිත්තිය නිර්මාණය කරන්න සෙලියුලෝස් දායක වෙනවා. සෙලියුලෝස් වල ප්‍රධානම වැඩි. ඒ වගේමයි ශාක තුල හමු වන තන්තු වල පවතින්නේ සෙලියුලෝස්. පිෂ්ඨය ගැන කතා කරොත් බොහොමයක් ශාකවල සංචිත ආහාරයක්. විශේෂයෙන්ම ධාන්‍ය වර්ගවල, අල වර්ගවල, කොස්, දෙල් වගේ ආහාරවල ප්‍රධාන ආහාරයක් වෙනවා පිෂ්ඨය. තුන්වෙනි වර්ගය තමයි ග්ලයිකෝජන්. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම සතුන්ගේ අක්මාවේ සංචිත ආහාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මිනිසාගේ මාංශ පේශි සෛලවල සංචිත ආහාරයක් විදිහට ග්ලයිකෝජන් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් ග්ලයිකෝජන් කියලා ඔයා දැනගන්න ඕනේ එක කාබෝහයිඩ්‍රේටයක් එක පොලිසැකරයිඩයක් බව. පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේටයක් පොලිසැකරයිඩයක් බව ඔබ දැනුවත් වෙන්න ඕනේ. හරි. දැන් අපි ඉන්න අනුතුරුව සාකච්ඡා කරන අවසානයේට කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම්. කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන වැදගත්කම් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒ ශක්ති ප්‍රභවයක්. ශක්තිය ලබා දෙනවා. දෙවෙනි වැදගත්කම එක සංචිත ආහාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පිෂ්ඨය. ශාකවල ගබඩා වෙච්ච ආහාරයක්. හරි. ඒ වගේමයි සමහරක් ජීවීන්ගේ ව්‍යුහ හදන්න දායක වෙනවා කාබෝහයිඩ්‍රේට්. උදාහරණයක් විදිහට කිව්වොත් ජීවීන්ගේ සෛලවල තියෙනවා ළමයි ප්ලාස්ම පටලය කියලා විශේෂ ව්‍යුහයක්. ප්ලාස්ම පටලය. ඒක නිර්මාණය කරන්න කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී සාකච්ඡා කරන නියුක්ලික් අම්ල නිර්මාණය කරන්නත් කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. ඔබ පොඩ්ඩක් ඒවා මතක තියාගන්න. හරි. අපි දැන් කාබෝහයිඩ්‍රේට් කතා කරලා ඉවරයි. දැන් ඉන්න අනතුරු අපි විමසා බලමු ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන කියන්නේ ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩයක් ජීවීන්ගේ දේහයේ හමු වන. ප්‍රෝටීනත් නිර්මාණය වෙලා තියෙන මූලද්‍රව්‍ය තියෙනවා. දැන් ඔබට පෙනෙනවා ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙන මූලද්‍රව්‍ය මොනවද කියලා. කාබෝහයිඩ්‍රේට් නම් හැදිලා තිබ්බේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්ගෙන්. ප්‍රෝටීන හැදිලා තියෙන ළමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සමහර විට සල්ෆර්ගෙන්. ඒ කියන්නේ සමහර ප්‍රෝටීන හදන්න දායක වෙනවා ළමයි සල්ෆර්. ප්‍රෝටීන වලත් තියෙනවා ඊට කුඩා තැනුම් ඒකකයක්. ඒ කියන්නේ ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙන කුඩා තැනුම් ඒකකයක් තියෙනවා, කුඩා අණුවක් තියෙනවා. ඒ අණුවට අපි කියනවා ඇමයිනෝ අම්ල. දැන් මේ ඔබට පෙනෙන්නේ ඇමයිනෝ අම්ලයේ ව්‍යුහය. දැන් මේ ව්‍යුහ අදින්න අවශ්‍ය නැහැ. නමුත් මේ ව්‍යුහය දැක්කොත් ඔයාගේ මතකේ තියෙන්න ඕනේ ඇමයිනෝ අම්ලයක් බව. කාබෝහයිඩ්‍රේට් වල කුඩාම ඒකකේ මොනොසැකරයිඩ්. ඒ වගේ ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙන කුඩාම තැනුම් ඒකකේ වෙන්නේ ඇමයිනෝ අම්ල. දැන් බලන්න මේ පළවෙනි රූපේ මේ එක බෝලයකින් පෙන්වන්න තමයි ඇමයිනෝ අම්ල. ඒ වගේ ඇමයිනෝ අම්ල රාශියක් එකිනෙක බැඳීමෙන් තමයි අවසානයේට ප්‍රෝටීනයක් නිර්මාණය වෙන්නේ. ප්‍රෝටීන කියන්නේ ප්‍රධාන කාබනික සංයෝගයක්. කාබන් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම ඔය මස් මාළු, ඒ වගේම බිත්තරේ සුදු මදේ, ඒ වගේම මාංශ භෝගවල පවතිනවා ප්‍රෝටීන. ඒවා ප්‍රෝටීන බහුල ආහාර. දැන් ඉන්නනතුරු අප විමසා බලමු ප්‍රෝටීන වල වැදගත්කම්. කාබෝහයිඩ්‍රේට් වගේ ප්‍රෝටීනත් ශක්ති ප්‍රභවයක්. ශක්තිය දෙනවා. ඒ වගේම සමහර ව්‍යුහාත්මක සංඝටක සෑදීමට දායක වෙනවා. ඒ කියන්නේ ජීවීන්ගේ දේහයේ අභ්‍යන්තරයේ විවිධාකාර අවයව. මම කාබෝහයිඩ්‍රේට් වලදී සඳහන් කරා ප්ලාස්ම පටලය. ජීවීන්ගේ සෛලවල තියෙනවා ප්ලාස්ම පටලය කියලා ව්‍යුහයක්. ඒක හදන්න කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා වගේම ප්‍රෝටීනත් දායක වෙනවා. ඒ වගේම එන්සයිම ලෙස ක්‍රියාත්මක වෙනවා. තමයි එන්සයිම කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. ඒ එන්සයිම කියන රසායනික ද්‍රව්‍ය හදන්න ප්‍රෝටීන දායක වෙනවා. ඒ වගේම හෝමෝන ලෙස ක්‍රියාත්මක වෙනවා.
හෝමෝන කියන්නේ ප්‍රෝටීනයක්. අවසානයේට හෝමෝන කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. ඒක හදන්නත් ප්‍රෝටීන දායක වෙනවා. සමහර හෝමෝන හදන්න ප්‍රෝටීන දායක වෙනවා. අවසානයේට ප්‍රතිදේහ නිර්මාණය කරන්නත් ප්‍රෝටීන දායක වෙනවා. හරි. දැන් අපි බලමු මේවා අතරින් ව්‍යුහාත්මක සංඝටක. මං කිව්වේ ප්ලාස්ම පටලය. එක පාඩම් කරගන්න. ජීවීන්ගේ සෛලවල තියෙන ප්ලාස්ම පටලය කියලා දෙයක්. ඒක හදන්නේ ප්‍රෝටීන වලින්. ඒ වගේමයි හිස කෙස්, කුරුළු පිහාටු ආදී පවතින්නේ ප්‍රෝටීන. ඒ ප්‍රෝටීනට ළමයි අපි කියනවා කෙරටින් කියලා. ඒ වගේම අංකුර ආදීහිද පවතින්නේ ප්‍රෝටීන. ඒවා තමයි ව්‍යුහාත්මක සංඝටක සෑදීමට උදාහරණ වෙන්නේ. දැන් අප විමසා බලමු එන්සයිම. ප්‍රෝටීන එන්සයිම ලෙසත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එන්සයිම හදන්න ළමයි ප්‍රෝටීන දායක වෙනවා. එන්සයිම කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. දැන් අලුතෙන්ම 10 වසරට එන අයට පොඩි අවබෝධයක් නැහැ මේ එන්සයිම ගැන. ඔබ 11 වසර ළමෙක් නම් ඔබ එන්සයිම ගැන මීට කලින් ඉගෙනගෙන තියෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ වගේ. ජීවීන්ගේ දේහයේ විවිධාකාර රසායනික ක්‍රියාවලි වෙනවා. ඒ රසායනික ක්‍රියාවලිය වල ශීඝ්‍රතාවය වැඩි කරන්න තමයි එන්සයිම දායක වෙන්නේ. ඒවා රසායනික ද්‍රව්‍ය වගේක්. මේ එන්සයිම සාධාරණ ප්‍රෝටීන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක ප්‍රෝටීන වල වැදගත්කමක්. ළමයි එන්සයිම වලට කියනවා විද්‍යාවේ තව ලස්සන නමක් කාබනික උත්ප්‍රේරක කියලා. කාබනික උත්ප්‍රේරක කියලා. දැන් බලන්න මම විවිධාකාර එන්සයිම් වලට උදාහරණ දීලා තිබ්බා. ඇමයිලේස්, සුක්‍රේස් වගේ. ඒ වගේමයි ඉන්න අනතුරු අපි සාකච්ඡා කරමු ප්‍රෝටීන වල ඊළඟ වැදගත්කම සමහර හෝමෝන හදන්න. මේ හෝමෝන එන්සයිමයි කියන්නේ දෙකක්. රසායනික ද්‍රව්‍ය දෙකක්. සමහර හෝමෝන හදන්නත් ප්‍රෝටීන දායක වෙනවා. එවැනි ප්‍රෝටීනමය හෝමෝන වර්ග දෙකක් මම ඔබට පෙන්වා දී තිබෙනවා. එකක් තමයි ඉන්සියුලින්, අනිත් එක තමයි ග්ලුකෝගන්. මේ ඉන්සියුලින් සහ ග්ලුකෝගන් කියන්නේ ප්‍රෝටීනමය හෝමෝන. ඒවා පාඩම් කරගන්න අහන්න පුළුවන් ප්‍රෝටීනමය හෝමෝන මොනවාද? එතකොට ඉන්සියුලින් සහ ග්ලුකෝගන් තමයි ඔයා ලියන්න ඕනේ. ඒවා හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. එන්සයිමයි හෝමෝනයි කියන්නේ දෙකක්. හරි. ඒ වගේමයි ප්‍රතිදේහ සාධන්නත් ප්‍රෝටීන දායක වෙනවා. ප්‍රතිදේහ කියන්නේ කිසියම් ශුද්‍ර ජීවියෙක් අපේ දේහයට ආවම ඒ ශුද්‍ර ජීවියා විනාශ කරන අපේ ඇඟ ඇතුළෙන්ම රසායනික විෂ වගේක් නිපද වෙනවා. දැන් බලන්න මේ රූප වලින් හරියට පෙන්වන්නේ සොල්දාදුව වගේ. විස බීජ විනාශ කරන්න අපේ දේහෙම්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් හදන විස තියෙනවා. ඒවට අපි කියනවා ප්‍රතිදේහ. මේ ප්‍රතිදේහ ලෙස ක්‍රියාත්මක වීමත් ප්‍රෝටීන වල වැදගත්කම්. එහෙනම් අපි දැන් ප්‍රෝටීන වල වැදගත්කම් කතා කරා. එන්සයිම, හෝමෝන ලෙස, ව්‍යුහාත්මක සංඝටක ලෙස ශක්තිය ලබා දෙන්න ආදී වැදගත් ප්‍රයෝජන කිහිපයක්ම ප්‍රෝටීන වල අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල. මූලද්‍රව්‍ය මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඇතම් විට සල්ෆර්. ඒ ටික අපි කතා කරා. දැන් තුන්වෙනියට අපි ඉගෙන ගන්නමු කාබනික සංයෝගවල තුන්වන වර්ගය. තුන්වන වර්ගය වෙන්නේ ළමයි ලිපිඩ. ඔබ අහලා ඇති. ලිපිඩත් ජීවීන්ගේ සෛලවල තියෙන ප්‍රධානම කාබනික සංයෝග කාණ්ඩයක්. සාමාන්‍ය කාබන් උෂ්ණත්වයේ ඝන විදියට තිබ්බොත් අපි ඒක කියනවා මේදේ කියලා. සාමාන්‍ය කාබන් උෂ්ණත්වයේ ඒක ද්‍රවයක් විදියට තිබ්බොත් ලිපිඩ එක අපි කියනවා තෙල් කියලා. මේ පොදුවේ මේ ලිපිඩත් අන්තර්ගත වන මූලද්‍රව්‍ය තියෙනවා. ලිපිඩවල පවතින මූලද්‍රව්‍ය වෙන්නේ ළමයි කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඔබ ධාරණය කරගන්න අපි කාබෝහයිඩ්‍රේට් වල කිව්වා, ප්‍රෝටීන වල කිව්වා, දැන් ලිපිඩ වල කියන්නේ. ලිපිඩ වල මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1ට වඩා වැඩි. කාබෝහයිඩ්‍රේට් නම් 2:1යි. ලිපිඩ වල ඒක වෙනස් වෙනවා. ලිපිඩ නිර්මාණය වෙලා තියෙන කුඩා තැනුම් ඒකකයක් තියෙනවා. දැන් ප්‍රෝටීන නම් ඇමයිනෝ අම්ල වගේ. ලිපිඩ සෑදිලා තින්නේ පාඩම් කරගන්න මේද අම්ල හා ග්ලිසරෝල් කියන ප්‍රධාන සංයෝග දෙක එකිනෙක සම්බන්ධ වීමෙන්. දැන් ඔබට පෙනෙනවා මේද අම්ල හා ග්ලිසරෝල් කියන සංයෝග දෙක එකතු වෙලා. ඒ දෙක එකතු වුණාම තමයි ලිපිඩ නිර්මාණය වෙන්නේ. ඒ දෙක එකතු වුණොත් තමයි ළමයි ලිපිඩ නිර්මාණය වෙන්නේ. එහෙනම් ලිපිඩ වල කුඩාම තැනුම් ඒකක මොනවාද කියලා ඇහුවොත් මේද අම්ල හා ග්ලිසරෝල්. මේද අම්ල හා ග්ලිසරෝල් කියන රසායනික ද්‍රව්‍ය දෙක එකතු වෙලා තමයි ලිපිඩයක් නිර්මාණය වෙන්නේ. අපි අනතුරු විමසා බලමු ලිපිඩ වල වැදගත්කම්. ලිපිඩ වල වැදගත්කම් කිහිපයක් තියෙනවා. අර කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම ප්‍රෝටීන වගේ ලිපිඩ ශක්ති ප්‍රභවයක්. ශක්තිය දෙනවා. වැඩියෙන්ම ශක්තිය දෙන්නේ ලිපිඩ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන වලටත් වඩා වැඩියෙන්ම ශක්තිය දෙන ළමයි ලිපිඩ. ඒ වගේමයි ජීවීන්ගේ ව්‍යුහාත්මක සංඝටක හදන්න දායක වෙනවා.
මම කලින් කිව්වා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ජීවීන්ගේ සෛලවල ප්ලාස්ම පටලය හදන්න දායක වෙනවා කියලා. ඒ වගේමයි ලිපිඩත් දායක වෙනවා. ඒ වගේමයි දේහයේ උෂ්ණත්වය පවත්වාගෙන යන්න ලිපිඩ දායක වෙනවා. ඒ කොහොමද? මිනිසාගේ වගේම සතුන්ගේ සමට යටින් තියෙනවා අදශ්චර්මීය මේදිස්තරයක් කියලා පටකයක්. ඒ අදශ්චර්මීය මේදිස්තරය මගින් තාපය ආරක්ෂා කරනවා, තාපය පරිවාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට ආරක්ෂාව ලබා දීමටත් ලිපිඩ දායක වෙනවා, මොළයේ ඇස වකුගඩු වගේ. ඒ වගේමයි ලිපිඩ හෝමෝන විදියටත් හෝමෝන නිපදවීමටත් දායක වෙනවා. පොඩ්ඩක් බලන්න මේ හෝමෝන ටික. ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්, කෝටිසෝල්. ඒවා වෙනස්. ඒවා ලිපිඩමය හෝමෝන. මම කලින් සඳහන් කරා ප්‍රෝටීනමය හෝමෝන ඉන්සියුලින් සහ ග්ලුකෝගන්. හරි. අවසානයේට අපි දැන් ඉන්න අනුතුරව සාකච්ඡා කරමු නියුක්ලික් අම්ල. කාබනික සංයෝගවල කාණ්ඩ 4යි. කාණ්ඩ 4න් අවසාන කාණ්ඩයේ නියුක්ලික් අම්ල. මේකට කියනවා තවත් නමක් න්‍යෂ්ටික අම්ල. න්‍යෂ්ටික අම්ලවල බලන්න මූලද්‍රව්‍ය මොනවාද කියලා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස්. දැන් ඔබ වෙන වෙනම පැහැදිලිව සඳහන් කරගත යුතුයි කාබෝහයිඩ්‍රේට් හැදුනේ මොනවාගෙන්ද? ප්‍රෝටීන මොනවාගෙන්ද? ලිපිඩ මොනවාගෙන්ද? ඒ වගේම නියුක්ලික් අම්ලවල තියෙන මූලද්‍රව්‍ය මොනවාද කියලා. නියුක්ලික් අම්ලත් සෑදිලා තියෙන කුඩා තැනුම් මේකක තියෙනවා. දැන් ප්‍රෝටීන වල මම කිව්වා ඇමයිනෝ අම්ල. ඒ වගේ නියුක්ලික් අම්ල සෑදිලා තියෙන කුඩාම තැනුම් මේකකේ වෙන්නේ නියොක්ලියෝටයිඩ්. නියොක්ලියෝටයිඩ් නැමැති ඉතා කුඩා අණු රාශියක් එකිනෙක බැඳීමෙන් එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි නියුක්ලික් අම්ල නැත්නම් න්‍යෂ්ටික අම්ල හැදෙන්නේ. එහෙනම් න්‍යෂ්ටික අම්ලවල නියුක්ලික් අම්ලවල තැනුම් මේකකය මොකක්ද කියලා ඇහුවොත් ඔයා දැනගන්න ඕනේ නියුක්ලියෝටයිඩ් කියලා. හරි. දැන් මේ උඹට පෙනෙන්නේ නියුක්ලියෝටයිඩයක් සලකලා. ළමයි නියුක්ලියෝටයිඩයක් සැලකුවොත් ඒකෙත් කොටස් තුනක් තියෙනවා. ෆොස්ෆේට කාණ්ඩය, පෙන්ටෝසීනි කාණ්ඩය සහ නයිට්‍රජනීය භස්මය කියලා. මේවා සාමාන්‍යයෙන් අමතර දැනුමට තියෙන්නේ උසස් පෙළ මට්ටමින්. නමුත් මෙම රූපය දැක්කම ඔයාලට අඳුනගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. නියුක්ලික් අම්ල හැදිලා තියෙන කුඩා තැනුම් මේකකේ නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ් එක කොටස් තුන තමයි මෙම රූපයෙන් ඔබට පෙනී යන්නේ. ඉන්න අනතුරුව අප විමසා බලමු නියුක්ලික් අම්ලවල වර්ග. ජීවීන්ගේ සජීවී පදාර්ථයේ සෛලවල තියෙන ප්‍රධාන වර්ගයක් තමයි නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ලවල වර්ග දෙකයි. ඔබ අහලා ඇති ඒ DNA සහ RNA. DNA කියන එකේ සිංහල නම බලන්න ඩියොක්සි රයිබෝ නියුක්ලික් අම්ලය. RNA කියන්නේ ළමයි රයිබෝ නියුක්ලික් අම්ලය. කියන්නේ නියුක්ලික් අම්ල න්‍යෂ්ටික අම්ලවල වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි DNA සහ RNA. මේවා තියෙන ජීවීන්ගේ සෛලවල. අප දැන් විමසා බලමු DNA. දැන් මෙම රූපෙන් ඔබට පෙනෙන්නේ DNA අණුවක්. සාමාන්‍ය අන්වීක්ෂයෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තමයි DNA අණුවක් අපිට පෙනෙන්නේ. පොදුවේ අපි කිව්වා න්‍යෂ්ටික අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. එහෙනම් DNA හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින් තමයි. නමුත් DNA වල සිංහල 나මය ඩියොක්සිරයිබෝ නිසා අර එහි තැනුම් මේකකයට අපි ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් ලෙසම අපි සඳහන් කරනවා. DNA අණුවේ නම් තැනුම් මේකකේ වෙන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලික්ටයිඩ්. බලන්න DNA අණුවේ ප්‍රධානම කාර්යය මම සඳහන් කර තිබෙනවා ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ළමයි ප්‍රවේණික තොරතුරු කියන්නේ ජාන ගබඩා කිරීම තමයි DNA වල ප්‍රධානම කාර්යය වෙන්නේ. දැන් අප ඉන්න අනතුරු විමසා බලමු RNA. RNA වල තැනුම් මේකකයක් නියුක්ලියෝටයිඩම තමයි. නමුත් RNA වල අර සිංහල නාම රයිබෝ නියුක්ලික් අම්ල නිසා RNA වල තැනුම් මේකකය රයිබෝ නියුක්ලියෝටයිඩ්. RNA කියන එක වැදගත් වෙනවා අපි කලින් කතා කරපු ප්‍රෝටීන නිපදවා ගන්න. ප්‍රෝටීන නිපදවා ගැනීමට RNA වැදගත්. අවසානයේට අපි බලමු නියුක්ලික් අම්ලවල වැදගත්කම්. ඒ කියන්නේ DNA සහ RNA වල වැදගත්කම්. ඒවා ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා. ළමයි ප්‍රවේණික තොරතුරු කියන්නේ ජාන. ඒ වගේම ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න වැදගත්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඔයාගේ දරුවට වගේ ඉදිරි පරම්පරාවට ප්‍රවේණික තොරතුරු ඒ කියන්නේ ජාන සම්ප්‍රේෂණය කරන්න ගමන් ගන්න DNA වැදගත් වෙනවා. RNA වැදගත් වෙනවා. ඒ වගේමයි ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහාත් DNA සහ RNA වැදගත් වෙනවා. එනවා අද දවස තුල අප ප්‍රධාන වශයෙන් ජීවයේ රසායනික පදනම කියන මේ පළවෙනි පාඩමේ
ප්‍රධාන මාතෘකා කිහිපය ගැන කතා කරා. එහිදී අපි මූලද්‍රව්‍ය මොනවද? ඉන් අනතුරුව කාබනික සංයෝග ගැන මූලික සාකච්ඡාවක නිරත වුණා. කාබනික සංයෝග ගැන කතා කරා. අප දෙවන වීඩියෝ තුලින් අකාබනික සංයෝග වන ජලය ගැනත් විටමින ගැනත් කතා කරනවා. එහෙනම් අදට අප මේ පන්තියෙන් මේ පාඩමෙන් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.